එතකොට අපේ වෙබ් ඩෙවලොප්මන්ට් සීරීස් එකේ පස්වෙනි දවස අද අපි ගිය සතියේ කතා කරා CSS ලියන විදි තුනක් internal inline internal external. එතකොට අද අපි බලන්නේ මේ layout එක හදාගන්නේ කොහොමද CSS වලින්. එතකොට පොඩි ඔය hue effects වගේ ඒවා කොහොමද දාන්නේ, ඒ වගේම අපි බලමු කොහොමද HTML element animate කරන්න කියලා. ඉතින්දලා මම VS Code use කරනවා. ඔය කට්ටියට කැමති ID එකක් use කරන්න පුළුවන්. මෙතන දාගහපු code එකමයි මම වෙනවා external CSS use කරන. ඒ කියන්නේ මම වෙනවා file එක CSS store කරලා තියෙනවා styles.css කියන folder එක. assets කියන folder එක ඇතුලේ styles.css කියලා file එකක් තියෙනවා. මම එකක කළා මගේ HTML file එක add කරන් තියෙනවා. මේ ටික නිකන් ID එහෙම තිබ්බාට මොකුත් styles add කරලා නැහැ. එතකොට මේ කට්ටිය VS Code න use කරන්නේ VS Code extension එකක් තියෙනවා live server කියලා. එන්න මේක. එන්න මේක කට්ටිය install කරගත්තොත් ඔය කට්ටිය HTML මේ ඔයගේ local host එකේ serve කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගේ machine එකේ host කරගන්න පුළුවන්. ඔය කට්ටිය තියෙන්නේ VS Code එකේ මේ extensions කියන තැනට ගිහින් live server කියලා search කරන්න. කරලා ඒක install කරන්න. එතන install කියලා button එකේ ඔය කට්ටිය install කරන්දී install කරන්න. ඊට පස්සේ ඔය කට්ටිය index.html file එකට ගිහින් right click කරාම තියෙනවා මේ open with live server කියලා. එන්න එකකින් එබුව ගම window එකක් open වෙයි. මෙන්න මේ විදිහට ඔය කට්ටියගේ තියෙයි 197.0.1 ඒ කියන්නේ localhost කියන එක port එකකුයි index.html එක ඔය කට්ටිය on වෙනවා. open වෙනවා. දොර කට්ටිය මෙතන save මොනවා change එක කරලා save කරව ගම එක මෙතන auto apply වෙනවා. refresh කරන්න ඕනේ නැහැ. ඒකට web මේ browser එක. හරි. අපි HTML tags කීපයක් කතා කරා. අද අපි කතා කරමු මේ div කියන tag එක ගැන. div tag එකකින් කරන්නේ div tag එකේ div කියන්නේ division කියන එක කෙටි කරලා තමයි div කියන tag එක හදලා තියෙන්නේ. ඒතර මේ div කියන tag එක අපි පාවිච්චි කරන්නේ නිකන් wrapper එකක් විදිහට. ඒ කියන්නේ මොකක් හරි අපිට තියෙන HTML codes ටිකක් අපිට මේ wrap කරගන්න. කියන්නේ මේ HTML codes ටිකක් මට align කරගන්න එහෙම ඕන නම් එතකොට මට section එහෙම කඩන්න ඕන නැහැ. කියන්නේ මම දැන් මට හිතන්න මට මේ p tag දෙක එකට තියාගන්න ඕනේ කියලා. එහෙනම් සාමාන්‍යයෙන් මම මේ වගේ div එකකින් open කරලා wrap කරගන්නවා. එතකොට ඒකල්ලා මට මේ දෙකටම දෙන්න ඕන CSS මෙන්න මේකට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන පුදුනත් එක්ක අපි class එකක් දීලා ලියමු. class එකක් දෙන්නම්. කියලා external CSS file එකට දුන්නේ class එකක්. එහෙනම් hashtag ද full stop එකෙන්ද මම select කරගන්න ඕන tag එක. පිටිසති කතා කරා. ID එක select කරන්න කොහමද? class එක select කරන්න කොහමද කියලා. ටිකක් අයියා. ඔව්. ID එකෙන් නම් hash class එකක් නම් තිතක්. ඔව්. class එක දැන් අපි select කරන class එකකින්ද ඒකද ටික තියලා select කරා. මේකට දෙන්නම් color එක වගේ එකක්. අපිට පේනවා මේ දෙකටම මේ පාට වැටුණා. මට
කලින් කර අපි ඩිව් එකේ තිබ්බේ එහෙම නැත්තම් මට කරන්න වෙන්නේ මොකක්ද? මට මේ එකින් එකට මේ හැම p tag එකටම එකින් එකට දෙන්න වෙනවා. නැත්තම් මට මේ p tags ටික ඔක්කොම සිලෙක්ට් කරලා ගන්න වෙනවා. නැත්තම් මට මේ දෙකටම මේ ක්ලාස් එක දෙන්න වෙනවා. මම හදපු ක්ලාස් එක. ඒ කියන්නේ මේ ක්ලාස් එක හැම එකටම දෙන්න වෙනවා. මේ ටික සිලෙක්ට් කරගන්න. ඒ වුණාට මම මේ div එකක් යූස් කරපු හින්දා මම මේ දෙක රැප් කරා. ඒ කියන්නේ මේ දෙක මගේ div එක ඇතුළට මම මේ p tag දෙක දැම්මා. ඒකින්ද එකලා මට අවශ්‍ය CSS ටික මම මේ ලොකු div එකට දුන්නා. එතකොට මේ ඇතුලේ තියෙන ඒවාට ඔක්කොම apply වෙන හින්දා මම මේක දැනට තිබිලා CSS එක අයින් කරනවා. කටට වෙනවා මම රිෆ්‍රෙෂ් කරාවේ නෑ බ්‍රවුසර් එක යනකොට මගේ අර CSS ටික ඔක්කොම ඇප්ලයි වෙනවා. මොකද මේ අපේ live server කියන එක්ස්ටෙන්ෂන් එකකින් හින්දා. මම මෙතන මේ div දෙක තුනක් දෙන්න. div මම div එකක් දෙනවා. ඒකට class එකක් දෙනවා. div කියලා. ඒකලා මම යනවා CSS ෆයිල් එකට. එතනින් මම div එක සිලෙක්ට් කරගන්නවා. කියලා මම දෙනවා with එකයි C එක ඉඩාවට මේ ඉඩ ඇවිල්ලා තියෙනවා. ඒකට නෝ පේන්නේ නැහැ නේ. ඒකින්ද මම මේකට පාටක් දෙන්න බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. පාට වගේ. ඔකට පේනවා මේ මම හදාගත්ත div එක ඇටුණා. මම ඒකට දුන්නේ කීයද? දිග නෑ දිගයි පළලකුයි දුන්නා. නෑ උසයි පළලකුයි පික්සල් 100ක. ඒතර මේ තියෙන එක මම මේකේ කොපියක් දානවා. තව කොපි දෙක තුනක් දානවා. ඒ කියන්නේ මේ div එක මම තුන් පාරක් කොපි කරනවා. දැන් මොනවා වෙලා තියෙන්නේ? අර රතු පාට කොටු කීයක් තියෙනවද? ඒවා තියෙන්නේ කොහොමද? පේලියටද එකට යටටද කර කියන්න පුළුවන් බලන්න පෙන්වන්න ඉස්සෙල්ලා. දැන් රතු කොටු තුනක් එනවා. මොකද මම div තුනක් දාපු හින්දා ඒ තුන තියෙන්නේ ඔව් එකක් යට එකක් තමයි තියෙන්නේ. එතකොට මට ඕනේ දැන් මේ තුන එක පේලියකට ගන්න. ඊට කලින් මම මේක එක තුනක් කොටු තුනක් කියලා පේන්නේ නැති හින්දා මම මේකට පොඩි මාජින් එකක් දෙනවා. ඒ කියන්නේ මේවා div තුන. මේ HTML ෆයිල් එක පෙන්වන්න පොඩ්ඩක්. මේ තුන විතරයි මම ඇඩ් කරේ my div කියලා. div තුනක් හදලා එක div එකක් හදලා එක කොපි තුනක් තමයි දාලා තියෙන්නේ. මේ තියෙන ගිය සතියේ කෝඩ් එකේ මේ ඉතුරු ටික මේ උඩ ඔක්කොම. හරිනේ. ඔව් හරි කියලා හිතනවා. මට ඕනේ දැන් මේ තුනම එක පේලියට ගන්න. මේ තුනම එක පේලියට ගන්න නම් මට කරන්න වෙන්නේ මම ඉස්සෙල්ලාම මේක div එකකින් wrap කරනවා. ඒ කියන්නේ මම ලොකු div එකකින් මේක මේ div තුනත් වහ ගන්නවා. දැන් මම මේ තුන වැහෙන්න div එකක් දාලා එක වැහුවා. ඒත් මුකුත් වෙන්නේ නැහැ. ඒ විදිහම තමයි. මම මේකට දෙනවා class එක parent div කියලා. අපි සාමාන්‍ය කියන්නේ මේකට parent div එකක්. ඒ කියන්නේ මේක තමයි ලොකු එක මේකට children. කියන්නේ මේ කට්ටිය පොඩි මේ කට්ටිය ඉන්නේ මේ ලොකු div එක යටතේ ඉන්න සාමාන්‍ය මේවට කියන්නේ
children division එකක් නැත්නම් child div එකක් නැත්නම් මේ ලොකු එකට කියනවා parent div කියලා. අවුලක් නැහැ මොකක් කිව්වත්. ක්ලාස් එකක් මම දුන්නේ ඒකින්ද doc එක තියලා මම ඒකේ ඒකන් CSS වල තියෙනවා display කියලා property එකක්. display එකට අපිට එක එක values දෙන්න පුළුවන්. මෙතන display none කියලා දුන්නොත් අපේ div එකේ ඇතුලේ තියෙන මේ ඔක්කොම අයින් වෙනවා. ඒ වගේ මේක තියෙනවා display flex කියලා. flex කියන්නේ flexible කියන එක. flex කියලා දුන්නාම කට්ටියට ගියහම පේනවා මේ තුනම එක පේලියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔය කට්ටියට මේ විදිහට මේ layout එක මදව කට්ටියට තේරෙනවා මේ සාමාන්‍ය වෙබ්සයිට් බලපුවම සමහර පින්තූර තියෙනවා එක පේලියට තියෙනවා සමහර පින්තූර පේලි යටට තියෙනවා. ඒ වගේවට මේ display කියන properties උයි මේ division කියන tag එකයි තමයි ගොඩක් වෙලාවට use කරන්නේ. ඔන්න මම දැන් තව divs copy එකක් ගන්න. මේ ඒ ඔක්කොම මේ පේලියට වැටෙනවා. එතකොට ඒක ඇවිල්ලා display flex කියන property එක මම කරේ ලොකු div එකට දුන්නා display flex කියලා. display flex කියන්නේ මේ කට්ටිය මම console එකකින් පෙන්නන්නම්. කට්ටිය console එකෙන් right click කරා inspect කියන එක බලන්න. inspect කරලා මේ මෙතන තියෙනවා මේ select an element in page 2 කියලා මෙතන පොඩි ඊතලයක් වගේ තියෙනවා. ඔයා ඒක බලලා මෙන්න මේ කැලලට mouse එක ගෙනියලා click කරා. click කරාම කට්ටියට මේ මෙතන පේනවා මේ මෙතන පේනවා අපි ගහපු select වෙලා තියෙනවා මේ මගේ parent div එක සහ ඒක මම මේ select කරාම කට පේනවා මේ පටියක් වගේ දම් පාටටත් එක්ක මේ div එකට මේ div එක නිකන් බටයක් වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ flexible වෙලා තියෙන. ඒ කියන්නේ මේ row එකම මේක row එකක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් div එකක් වැටෙන්නේ column එකක් විදිහට. ඒ කියන්නේ එක පල්ලෙහාට එන්නේ. එතකොට මම අර display flex කියලා දීලා දෙනවා මේ කට්ටියට වෙන මේ තමයි parent div display සමානයි flex කියලා දෙනවා. මම මේ හරිය අයින් කරොත් මේ අර flex කියන ඕකේ අයියා මගේ අර ඔය තුන ආවා ඒකේ උඩින් නිල් පාට ඉරක් ගිහලා තියෙනව නේද? ඒකේ අර අයියා රතු පාට ඒවට උඩින් මේවට උඩින් මොකක්ද ගිහින් තියෙන්නේ? නිල් පාට ඉරක් අයියා. මොකක් හරි මොකක් කිව්වද? මම තව ටිකකින් වෙලාව දෙන්න. අතර කෝඩ් එක බලලා ගහන්න. මේ ඒතර මෙහෙම තමයි අපි සාමාන්‍ය console එක use කරන්නේ. හරිද? ඒතර අපිට දැන් මෙතන මම මොනවයි CSS වගේ ගහන්න ඕනේ නම් මම කෝඩ් එකට ගිහින් ගහන්න නැතුව මෙතන ඉස්සෙල්ලා ටෙස්ට් කරලා බලනවා. මොකක්ද අවුල? මට ඕනේ දැන් මේ ටික මේ එක යටට ගන්න ඒ උනාට මගේ මේ වැටලා තියෙන්නේ පේලින් පේජ් එකට. ඒතර මම මොකද්ද ගන්නෙ? මම කරන්නේ මේක ඉන්ස්පෙක්ට් කරනවා. ඉන්ස්පෙක්ට් කළා මේ පළවෙනි icon එක ක්ලික් කරලා මගේ div එක ගාවට යනවා මම. ඒක කරලා බලනවා ඒකෙට තියෙන අද එකට වැටලා තියෙන මේ CSS මොනවාද කියලා. ඒතකොට මම පල්ලට ඇද්දි මට පේනවා මේ display සමානයි flex කියලා දීලා තියෙනවා. ඒකින්ද තමයි මේ ඔක්කොම පේලියට ඇදලා තියෙන්නේ. එතන මම මේක මෙතනින් අයින් කරලා බලනවා. මට ඕනේ වැඩේ වෙලා තියෙනවා. මට ඕනේ මේ පේලියෙන් පේලියට එන්න. එන්න මම මේ display flex කියන එක අයින් කරාම හරි. ඒ වුණාට මම කෝඩ් එකේ චේන්ජ් එක කරේ නෑ. රිෆ්‍රෙෂ් කරොත් ආයෙ වැටෙනවා. ඒකින්ද මම කරන්නේ කෝඩ් එකකින් display flex කියන එක අයින් කරනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ console එක use කරන්නේ. console එක නෙමෙයි මේ inspect element එක use කරන්නේ. console එක use කරන් JavaScript ගහද්දී අපි ඉස්සරහට බලමු. මෙතන කටියට පේනවා අපි ගහපු HTML ඔක්කොම මේ console එකේ පේනවා.
අපි බලමු පැරග්‍රාෆ් 3ක් දාගන්න. මේ විදිහට පේලියෙන් පේලියට වැටෙන්න පැරග්‍රාෆ් 3ක් වැටෙන්න දාගමු. එතකොට මම කරන්නේ ඉස්සෙල්කට කරන්නේ මම ගාව පැරග්‍රාෆ් දෙකක් තියෙනවා. දැන්ටම මම තව පැරග්‍රාෆ් එකක් හදා ගන්නවා. මේ උඩ තියෙන කොපි කරා පැරග්‍රාෆ් 3ක් තියෙනවා. මේ 3ක් තියෙනවා. මට මේ 3 ඕනේ මේ එකක් මේ එක පේලියේ 3 කියන්නේ මේ කොටු තියෙනවානේ කොටු වෙනකොට කියන්නේ මේ විදිහට එක පේලියට පැරග්‍රාෆ් 3 කටි දැකලා තියෙනවා. පොත්වල තියෙන තීරු දෙකකට බෙදලා ඒ වගේ එකක්. ඒතකොට ඒ වගේ එකක් කරන්ඩ මම මේකේ ID අයින් කරගන්නවා මේ වගේ. මේ ක්ලාස් එකක් දෙනවා. ක්ලාස් එකක් දීලා තියෙනවා. ඒක සිලෙක්ට් කරගන්නවා. මුකුත් වෙන්නේ නැහැ. ඔකට වෙනවා මුකුත් CSS එකෙන් මුකුත් කරන්නේ නැති හින්දා මායි ක්ලාස් කියලා තියෙනවා. මේකට width එකක් දෙනවා. pixel 100යි. මේ pixel 100ට වැටලා තියෙනවා. එනකොට මේ පල්ලෙහාට කියන්නේ මේ තියෙන එක div එක div වෙන එක paragraph එකක් මේ තියෙන තව paragraph එකක් එහෙනම් paragraph තුන වැටලා තියෙනකොට තියෙන්නේ පල්ලෙහාට එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ මේ තුනටම div එකක් ගන්නවා. මම div කියන එක හදලා එක මේ තුනටම මේ තුනම වැහෙන විදිහට ගන්න. දැන් මේ div එක වහලා තියෙන්නේ. දැන් ක්ලාස් එකනේ මම යූස් කරදී මට display flex තුන නම් හරිනේ මේ තුන එක පේලියට ගන්න. මම ඒ ක්ලාස් එක already ගහලා තියෙන හින්දා මම මේ parent div කියන ක්ලාස් එක මේ div එකටත් දුන්නොත් වැඩ කරන්න ඕනේ නේ. වැඩ කරන්න ඕනේ. ක්ලාස් parent div කියලා ගහලා save කරාම කට්ටිය වෙනවා ටිප් තුන වැටලා තියෙනවා. එක පේලියට වැටලා තියෙනවා. එනකොට මේ මෙතන අතර ඉඩ නැහැ. ඉඩ නැති හින්දා මම මේකට my class කියන එකට දෙනවා margin එක pixel 20ක එකක් ආවා ලස්සනයි. ඒත් width එක 100ට pixel 100යි කියලා දීලා දිනවා. මම දෙන්නවා pixel 500ක් විතර. ඒක දුන්නා මොනක් පැටලා තියෙනවා. මෙහෙම තමයි layout එකක් වගේ එකක් හදාගන්නේ. මේ div එකක් use කරලා code එක මම open කරලා තියන්නම්. මේ තියෙන අයියා කෝඩ් එක මැසේජ් එකක් දානද අයියා මැසේජ් බොක්ස් එකට? හරි. මම විනාඩි 5ක් විතර දෙනවා කට්ටිය මේ ටික කරලා බලන්න. මම කෝඩ් එකක් දාන්නම්. අය HTML කෝඩ් එකක් දානවා මම එදා එක සේව් කරගන්නේ නැහැ. ඔව් හරි. මෙන්න HTML එක CSS ෆයිල් එක කට්ටිය කෝඩ් එක බැලුවොත් පේනවා මම මේ මොකද්ද මේ CSS ෆයිල් එකේ href කියන එකට දීලා තියෙන්නේ assets/styles.css. ඒ කියන්නේ ඔයාගේ index html එක තියෙන තැන තියෙන්න ඕනේ assets කියලා folder එකක්. ඒක ඇතුලේ තමයි මේ CSS ෆයිල් එක තියෙන්න ඕනේ. නැත්නම් වැඩ කරන්නේ නැහැ. කටි කැමති තැනකට දාගන්න. දැන් මම මේ තියෙන කෝඩ් එක කටි paste කරලා වැඩ කරන්නේ නැති මෙතන හරියට ඔයාලා link කරලා නැත්නම් ඔයාගේ CSS ෆයිල් එක
විනාඩි 4ක් විතර දෙන්නම් ඔය ටික ගහලා බලන්න. අයියා ආයෙත් කෝඩ් එක පොඩ්ඩක් දාන්න පුළුවන්ද අයියා මෙසේජ් බොක්ස් එකට? දෙකම හොඳ. හලෝ හා අයියා. මේ HTML එක තෝරන CSS එක තෝරන අයියා මං ගිය සැරේත් ආවනේ දෙකම යවන්න පුළුවන්ද අයියා? දෙකම මෙතන දාලා නම් තියෙන්නේ පෙන්නන්නේ නැද්ද? මං දැන් තමයි රීජොයින් උනේ. මම මේක මේ ගෲප් එකට දාන්නම්. ඔය ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්නවද? ඔව් අයියා. මම මේක සිප් කරලා දාන්නම්. excuse me අයියා. ඔව්. අයියා අර කිව්වා නේද ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒ ඇප් එක නම මොකක්ද අයියා? ඔහන්නේ මේ කෝඩ් කරලා තියෙන මේ ID එකද? ඒ කියන්නේ මේ ඔය VS Code ද යූස් කරන්නේ නැත්නම් ඔය notepad එකේ මෙච්චර කල් මේ HTML ගහුවේ? notepad එකයි. ඔව් notepad එක ගහනවා මේ ගහපු විදිහට ගහන්න වැඩ කරනවා. මේ VS Code කියලා තියෙනවා මේ ID එකක් මම link එක දානවා කට්ටිය ඉන්ස්ටෝල් කරගන්න කෝඩ් කරද්දී මේ Microsoft එකෙන් තමයි මේ කෝඩ් එඩිට් එක හදලා තියෙන්නේ මේ ඔය කට්ටියට මේකෙන් මේ ඕනෑම ගහනවා Python ද JavaScript TypeScript React මේ JS ඕන programming language use කරන්න පුළුවන්. මම link එක දාන්නවා install කරලා නැති අය install කරගන්න අත්‍යවශ්‍ය නැහැ notepad එකෙත් මේ විදිහට කෝඩ් එක ගහුවොත් වැඩ කරනවා. මම මේක use කරේ මේ lazy ඉඳ මම දාන්නවා කෝඩ් එක දැන්ට කපු කෝඩ් එක දාලා තියෙනවා ටෙලිග්‍රෑම් ඉන්නයට උනම් ගන්න පුළුවන්. හරි අපි ඊළඟ කැලලට යන්නේ. කට්ටියට තව වෙලා වොන්ද ගහලා බලන්න ඕනද? මම කිව්වා කට්ටිය VS Code නෙමෙයි නෝ කට්ටිය යූස් කරන්නේ නිකන් මේ index.html එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. කිසි වෙනසක් නැහැ රිෆ්‍රෙෂ් කරන්න ඕනේ හැබැයි සේව් කළා මේ ඒ විදිහටම වැඩ මේ කටි නෝට්පෑඩ් හරින වෙන ID එකක් නම් යූස් කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔකට VS Code නම් යූස් කරන්නේ මේ මෙතන තියෙනවා extensions කියලා බටන් එකක ඔබවම ඔකට extension ඕන තරම් extension තියෙන කේව දාන්න පුළුවන්. එතන search කරන්න මේ live server කියලා. live server කියලා select කරලා search කරාම අපිට රටනවා මේ extension එක එනවා මේක install කරගන්න. install කරාට පස්සේ ඔකට මේ index file එක right click කරනවා මෙතන දෙනවා මේ open with live server කියලා. ඒක click කරන්න. එතකොට මෙහෙම auto browser එකෙන් ඔයගේ මේ HTML file එක open වෙනවා. මෙතන තියෙනවා මගේ CSS ෆයිල් එක මෙතන තියෙනවා මගේ HTML එක බලමු මේ කෝඩ් එක HTML වල කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. අපි සාමාන්‍ය කමෙන්ට් පාවිච්චි කරනවා මේ කෝඩ් එකකින් මොකද්ද වෙන්නේ කියලා කියන්න නැත්නම් මොන හරි ඔයාට ඉස්සරහට කරන්න තියෙනවා නම් දෙයක් අමතක වෙයි කියලා ඔයා හිතනවා නම් එතනට දාගන්නවා. ඒ වගේ මොන හරි ඔයාට මේ කෝඩ් එක විස්තර විශේෂයෙන්ම පාවිච්චි කරන මේ කෝඩ් එක විස්තර සාමාන්‍යව මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් වැඩ කරද්දී ඔයා විතරක් නෙමෙයි තව කට්ටිය වැඩ කරනවා. එතකොට අනිත් කට්ටියට මේ වගේ කෝඩ් එක බලුවාම තේරෙන්න ඕනේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. එතකොට මේක ලොකු ටිකක් ලොකුයි නම් ඔයාලට ලොකු ටිකක් අමුතු දේවල් ටිකක් කරලා තියෙනවා අනිවාර්යෙන් එහෙම කෝඩ් එකක් දාන්න ඕනේ මේ ලොකු ඒ ෆන්ක්ෂන් එක නෙමෙයි මේ HTML එකනේ ගහන්නේ. ඒකින්ද මෙතන නම් මේ
කට්ටියගේ මේ HTML tag උඩින් කෝඩ් මේ කමෙන්ට් එක දාන්න පුළුවන්. කට්ටිය ඉස්සරහට දැන් JavaScript වගේ use කරනවානේ functions වලට variables එහෙම ගද්දී ඒකට උඩින් කමෙන්ට් දාන්න. එතකොට වෙන ඩිවෙලොපර් කෙනෙක්ට වැඩ කරද්දී මොකක් හරි අවුලක් ආවොත් ඔයාගේ ෆන්ක්ෂන් එක තේරුම් නැති වුණත් ඔයාගේ කමෙන්ට් එක කියවුවාම තේරෙන්න ඕනේ මෙන්න මේක තමයි වෙන්නේ කියලා. එතකොට HTML වල කමෙන්ට් එකක් දාන්නේ මෙහෙමයි. කමෙන්ට් එක කියන එක දැන් මම දානවා this is a comment කියලා. මම දැම්මම මොකක්ද අවුල මේ browser එකෙත් පෙන්නනවා this is a comment කියලා. නේද අපිට මේක browser එකේ පෙන්වන්න බෑනේ. පෙන්වන්න ඕනේ නෑනේ. මේක පෙන්වන්න ඕනේ කෝඩ් එකේ විතරයි. ඒකින්ද කරන්නේ මම HTML කෝඩ් එකක් දානවා. HTML කෝඩ් කමෙන්ට් එක HTML කමෙන්ට් එකක් දාන්නේ උඩයි විශාලයි සලකුණ ගන්නවා. ඊට පස්සේ ආදී හරි මොකද්ද exclamation mark එක දාලා ඇස් දෙකක් දානවා. ඒකලා මගේ VS Code එක නම ඔක්කොම සජෙස්ට් වෙනවා. මේක ඕපන් කරනවා. ඔකට වෙන මේ ඔක්කොම ග්‍රේ වුණා. මේක ඔක්කොම මේ මගේ යට ටික පේන්නේ නැහැ. එනවා මේක ඕපන් කරපු එක වහ ගන්න ඕනේ. මට වහන්න ඕනේ මේ this is comment කියන තැනට පස්සේ වහන්නේ ආයෙත් ඩෑෂ් දෙයක් ගැහුවා. විශාල කුඩේ සලකුණු දැම්මා. දැන් ඔකට වෙනවා මේ ටික ආයෙත් පාට ආවා. ඒ වගේම කෝඩ් එකෙත් මේක තියෙනවා. ඒකට අපි අර this is a comment කියන ඒ කමෙන්ට් එක HTML page එකේ පේන්නේ නැහැ. එතකොට CSS වල දාන්නේ වෙන විදිහකට. CSS වල දාන්නේ මෙහෙම l / එක පස්සේ තරුව පස්සේ කමෙන්ට් එක ගන්න. මේක this is a comment. අන්න ඒකේ අනිත් පැත්ත. එහෙනම් ඉස්සෙල්ලාම අපි / තරුව ගැහුවා නම් දැන් 50ක් ගන්න ඕන අනිත් පැත්තට. එහෙනම් ඉස්සෙල්ලාම තරුව ගැහුවා / එක ගැහුවා. කටි පුරුදු වෙන්න හොඳ පුරුද්දක් විදියට මේ best practice එකක් විදියට මේ කෝඩ් වලට කමෙන්ට් දාන්න. එතකොට මෙහෙම තමයි HTML වල දාන්නේ. මෙහෙම තමයි CSS වල දාන්නේ. එක එක programming language වල එක එක විදිහට තමයි මේ කමෙන්ට් කරන්න තියෙන්නේ. ඔව් එහෙම තමයි කමෙන්ට් එකක් දාන්නේ. ඔකටියට තව එකක් තියෙනවා කියලා දෙන්න. මේ මම දැන් උතන යූස් කරලා තියෙන්නේ මේ අපේ අගය දෙන්න width එක දෙන්න යූස් කරලා තියෙන්නේ pixel 400ක් කියන එක. ඒ වගේම ඔය කට්ටිය සමහරට දැකලා ඇති මේ rem කියලා මේ rem කියලා මේ මොකද්ද යුනිට් එකකින් ගිනුත් මේ width එහෙම දෙනවා. ඒ කියන්නේ size දෙනවා. කට්ටිය දැකලා ඇති. මට මේ 400 pixel කියන එකත් rem වලින් ඕන ලියන්න පුළුවන්. කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වෙනස මොකද්ද? එක rem එකක් මම මෙතන කමෙන්ට් එකක් දාන්නම්. එක rem එකක් සමානයි pixel 10ක්. ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය මතක තියාගන්න කියන්නේ. කියන්නේ මේ මම මෙතන ලියලා තින්නේ 400 pixel කියලානේ. මම මේක rem වලින් ලියනවා නම් 10න් බෙදලා දාන්න. RAM 10න් බෙදලා rem කියලා දෙන්නවා. දැන් මෙතන මේ 400 pixel කියන එක 410න් බෙදනවා 40යි. එනකොට pixel නෙමෙයි 40යි නම් 40යි නම් rem. හරි browser view කිසි වෙනසක් වෙලා නැහැ. මොකද 40යි rem කියන එක සමානයි 400 pixel කියන එක. එතකොට මේ කට්ටියද CSS code එකදී වට මේ units එක එක විදිහට mix match කරලා පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඔය rem නම් හැම වෙලෙම rem use කරන්න ඕනේ නැහැ. pixel නම් pixel use කරන්න පුළුවන්. ඒ වගේමයි percentage එක දෙන්නත් පුළුවන්. මම මෙතන දෙන්න 30යි කියලා.
වෙනස් වුණා මම තුනේ ගණන් දෙන්න 100ට. 110 කියලා. ඒක 110ක් කියන්නේ ඔය කට්ටියගේ මුළු විත් එක තියෙනවා 100යි. ඒකෙන් 110යි. එතකොට 110යි කියන්නේ මේ කැලට 110 මේ කැලට 110යි මේ කැලට 110යි මේ කැලට 110යි මුළු කොහොම 130යි. percentage use කරන්න පුළුවන්. pixel use කරනට වඩා percentage use කරන එක හොඳයි. මොකද මම පික්සල් ගානක් දුන්නොත් ඒක එකින් එකට ඩිවයිස් එකට අනුව වෙනස් වෙනවා. percentage එක වෙනස් වෙනවා. ඒනට පික්සල් කියන එක නිකන් කට්ටියට ඒක කියන්නේ දැන් මෙතන මම නිකන් 30 දෙන්න. 130ක් කියන්නේ මුළු ස්ක්‍රීන් එකේ width එකෙන් 130ක්. ඒ වුණාට අපි දුන්නොත් පික්සල් 100ක් කියන්නේ පික්සල් ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ තියෙන පික්සල් 100ක්. ඒක ඒ දෙකක් නේ මේ පික්සල් 100 කියන එක වගේ නෙමෙයි මේ percentage එකක් දෙන එක. ඒ දෙක වෙනස්. ඔය කට්ටියට ඒ දෙක මාරු කරලා එහෙම use කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට මේ පික්සල් ගානක් හිතා ගන්න එහෙම බැයි නම්. දැන් මට මේකේ මේ මුළු page එකම පිරෙන්න වගේ දෙන්න ඕන වුණා. ඒකට මම මේ ස්ක්‍රීන් එකේ මෙච්චර කොච්චරක් දෙන්න වෙයිද හරියටම දෙන්න වෙයිද කියන මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකේ මේ මම width එක පික්සල් කීයක් දුන්නොත් හරියටම fit වෙයිද කියලා. ඒ වුණාට මට හිතුණා දැන් මං ගාව තියෙන ටෙක්ස්ට් 3යි. එහෙනම් 103න් බෙදලා 130ක් දුන්නා නම් 33 ගණන් කියනවා. ඒනට 133 ගණනක් වුණාක් වට දෙන්න පුළුවන්. දෙන්න. දෙපැත්තටම ගියා. මේ දෙන්න පුළුවන්. එතකොට මම div 4ක් දැම්මොත් කට්ටියට පේනවා ඔටෝ රීසයිස් වුණා. මොකද ඩිස්ප්ලේ එක ෆ්ලෙක්ස් දීලා තියෙන හින්දා. ඩිස්ප්ලේ කියන්නේ මේ parent div එකේ CSS එක display flex ඉඳලා 4ට බෙදුනා. සාමාන්‍යයෙන් මේ width එක වෙටින්නේ එතකොට ඔටෝ හදා ගන්නවා. මොකද 133 ගානේ දාන්න මේක ඉඩමදි. ඒකින්ද මේ HTML වලින් එයාට ඕන විදිහට මේ තුන 4ට බෙදෙන විදිහට දාගන්න. එහෙම තමයි මේ CSS වල units වැඩ කරන්නේ. ඔය කට්ටිය මේ pixel ඉන්තිබ්බේව rem වලින් දීලා බලන්න. rem එකක් කියන්නේ pixel 10ක්. ඒතර මම මෙතන මේ දීලා තියෙනවා margin margin එක pixel 20ක් කියලා. rem වලින් ගත්තොත් කීයද? pixel 20ක් කියන්නේ rem කීයද? 2යි. ඔව් 2යි. ඔය කට්ටිය තියෙන pixel වලින් තියෙන ගාන 10න් බෙදලා rem කියලා දාන්න. ඒතර 2යි rem. කිසි වෙනසක් උනේ නැහැ. විනාඩි 3ක් විතර දෙන්න මේ rem දාලා percentage දාලා මේ height වලට percentage එහෙම දීලා බලන්න මොකද වෙන්නේ කියලා. කමෙන්ට් එකක් දාලා බලන්න. මේ තියෙන HTML කමෙන්ට් එක. මේ තියෙන CSS කමෙන්ට් එක. ඔකට මේවා එහෙම කමෙන්ට් එකක් දාගන්න තියන්න මතක හිටිනවනේ. ඒතකොට පස්සේ බැලුවොත් එකයි rem කියන්නේ 10 pixel කියන එක. කට්ටියට එක කැමති විදිහට යූස් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම විනාඩි 3-4ක් දෙන්න මේ කමෙන්ට්ස් දාලා එක සයිස් දීලා හැම බලන්න. මේක එක පික්සල් වලින් දීලා බලන්න, rem වලින් දීලා බලන්න, percentage එකකුත් දීලා බලන්න. අයියා ඔය කෝඩ් එක අයියා පොඩ්ඩක් දාන්න පුළුවන් chat එකේ. හරි. අයියා ප්‍රෝග්‍රෑමින් කරන්න තව සොෆ්ට්වෙයාර්ස් තියෙනවද? ඔව්. මේවට කියන්නේ මේ code editors කියන්නේ වෙනස් IDE කියලා දෙන. ඒවට කියන්නේ මේ integrated development environment. සාමාන්‍යයෙන් IDE කියලා search කරාම මේ ගොඩක් එක IDEs තියෙනවා.
මේ කට්ටියට පේනවා මේ IntelliJ කියන එක සාමාන්‍යයෙන් හොඳයි. Visual VS Code තියෙනවා. නැත්තම් මේවා ඇවිල්ලා text editorsලා text editorයි මේ IDE කියන ඒවා වෙනස්. හරිද? එතකොට විශේෂයෙන්ම දැන් මේ VS Code කියන්නේ code editor එක. IntelliJ කියන්නේ IDE එකක්. ඒ කියන්නේ මේක ඊට වඩා powerful. මේකෙන් කේවක් කරන්න පුළුවන්. මම install කරලා තියෙනවා. ඔකට මේ පේනවා මේ එනකොට ඔය කට්ටියට මේ ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ VS Code එකේ ගොඩක් වැඩ කරගන්න මම මෙතනින් මේ extensions install කරගන්නවා. එක එකව මේ උනාට මේ IntelliJ වගේ කියන එක VS මේ මොකද්ද IntelliJ එකේ එහෙම ඒවා අපිට VS extensions දාන්න ඕනේ already installed වෙනවා. ඒ වුණාට කට්ටිය දැන් මම IntelliJ දැන් වැඩි පාවිච්චි කරන්නේ මොකද මේ IntelliJ එකට සෑහෙන්න ටිකක් process එක යනවා. VS Code lightweight සෑහෙන්න lightweight ඔය කට්ටියට ඉක්මනටම නිකන් විශේෂයෙන්ම මේ වගේ HTML වගේ අහනවා නම් මේ IntelliJ use කරන්නම එපා. ඒකට IntelliJ වෙනම කඩලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ මම search කරන JetBrains කියලා. JetBrains එකෙන් තමයි මේ ඒ කට්ටියගේ තියෙනවා මේ වෙනම Python ගහන්න නම් ඒ කට්ටියගේ වෙනම ID එකක් තියෙනවා මේ PyCharm කියලා. Python වල ගහනවා නම් මේ PyCharm කියන එක use කරන්න පුළුවන්. PHP ගහනවා නම් තියෙනවා PHP Storm කියලා. Java වගේම ගහනවා නම් මේ IntelliJ කියන එක use කරන්න පුළුවන්. අනිත් එක විශේෂමද VS Code ඇවිල්ලා free ඒ කියන්නේ open source. ඒ වුණාට මේ IntelliJ එක free version එකක් තියෙනවා. ඒ වුණාට ඒකේ ඔක්කොම මේ features නැහැ. ඒකට අපිට මේ premium එකක් ගන්න වෙනවා. ඒ වුණාට මේ IntelliJ එකේ students ලට දෙනවා free අවුරුද්දක් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ඕනේ. ඒ වුණාට මේ අවුරුද්දක් මේ premium IntelliJ features use කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් අය use කරන්නේ මේ VS Code කියන එක මම use කරලා තියෙන එක. ඒ කොනතරම් ඔය කට්ටියට customize කරන්න පුළුවන් මේ code වල පාට වෙනස් කරන්න පුළුවන් මේ code font size the font දෙක ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. වැඩිම use කරන්නේ ගොඩක් අය use කරන්නේ මේ මොකද VS Code කියන එක. ඒ වගේ මම කට්ටියට මතක ඇති පටන් ගත්තම use කරා මේ Sublime Text කියන එක. ඒකත් හොඳයි. ඒ ඔක්කොම මේ lightweight මේ වෙලා text editors. ඒ කියන්නේ මේ වගේ මේක integrate features එහෙම අඩුයි. ඒ වුණාට මේවා lightweight ඒ කට්ටිය විශේෂයෙන්ම ඔය මේ powerful නැති computer එක වැඩ කරනවා නම් මේ VS Code වලට වඩා ඔය Sublime Text කියන ඒවා එහෙම use කරන්න හොඳයි. තව තියෙනවා එක text editors ඔය Notepad++, එතකොට Atom කියලා තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. කට්ටිය search කරලා බලන්න. වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඕන දෙයක් ගහන්න පුළුවන් ඉතින් මේ VS Code හරි ඔය IntelliJ කියන වගේ එකක් තමයි use කරන්නේ. මොකද ඔය කට්ටියට ඕන programming language එක use කරද්දී use කරන්න පුළුවන් මේකත් එක්ක. අනිත් එක මේ වගේ shortcut තියෙනවා. එතකොට මේ බලමු කට්ටියට පේනවා මම මේ div කියලා ගහද්දී එහෙම පැට්ලා පේනවා මේ div කියලා අඩුවක් කරලා තියෙන ඒක ගම මේක auto complete වෙනවා මේ div එක. ඒ වගේම මේ copy paste කරන්න shortcut තියෙනවා. code format වෙනවා. ඒකට කට්ටියට පේනවා ඇති දැන් මම පිළිවෙලට ගහලා තිබ්බොත් code එක මම පිළිවෙලට ගහලා තිබ්බලා මම මේකට extension එකක් දාලා තියෙන්නේ beautify කියලා. ඒක දාලා මම ඒක දාපුලා මේ මම ෆයිල් එක සේව් කරද්දී ඔටෝ මේ ෆෝමැට් වෙනවා. දැන් මම control X ගනවා. එතකොට ආයෙත් ලස්සන්ට මේ කෝඩ් එක හැදුනා. අපිට manually space තිය මේ space bar ගහලා tab ගහලා එහෙම තියන්න ඕනේ නෑ.
ඕන තරම් ඕනම දෙයක් කරගන්න පුළුවන් මේ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. එහෙම තමයි මේ code editors IDE යන්නේ. කටි හොයලා බලන්න IDE එකයි VS මේ code editor එකේ වෙනස මොකක්ද කියලා. කටි තේරෙන්නේ මොකක්ද වෙනස කියලා. අපි ඊළඟ කැලට යමු. අපි බලමු මේ හූ ඉෆෙක්ට් එක. ඒ කියන්නේ කට්ටිය දැකලා ඇති මවුස් එක මේ මොකක් හරි එකක් උඩට ගෙනියද්දී ඒකේ පාට වෙනස් වෙනවා. ඒකේ ෆොන්ට් සයිස් වෙනස් වෙනවා. අකුරු බෝල්ඩ් වෙනවා. අන්න ඒ වගේ වෙලා තියෙනවා. ඒක කරන්න කොහොමද කියලා බලමු. මම මේ p tag ටික ඔක්කොම සිලෙක්ට් කරනවා. මම p tag ටික ඔක්කොම සිලෙක්ට් කරන්න ඕන නම් මොකද්ද මම කරන්න ඕනේ? tag එකේ නම ගන්නවා. මොකද්ද? p. p ගහලා මම මෙහෙම කරනවා අපේ වෙනද විදිහටම. ඒ වුණාට මම අද වෙනස් දෙයක් කරනවා. මේ p tag එකට පස්සේ colon එකක් දීලා දානවා. කියලා මට ඕනේ මම මේ p tag එක කුඩින් mouse එක ගෙනියවුවාම මොකද කරන්නේ අපි background එක පාට වෙනස් කරමු. background color blue මම mouse එක මේ ගෙනියපු ගමන් මේකේ පාට වෙනස් වෙන්න ගත්තා. කටියට ටෙක්ස්ට් ෆොන්ට් සයිස් අපි දැන් කරමු. දැන් මේක මවුස් එකේ නියම නිල් පාට වෙනවා. ඒනකොට මේ අකුරු කියවන්න අමාරුයි නේ. අකුරු සුදු පාට වුණා නම් කියවන්න පුළුවන්. ඉතින් මම කරනවා මේ ඕ එකටම දෙනවා. ෆොන්ට් කලර් එක මවුස් එකේ නියම වෙනස් වෙනවා. white කරාම හරි කරාම හරි මේකට වෙනවා මේ මවුස් එක ගෙනියද්දී මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පාට වෙනස් වෙනවා. ඒ වගේම ෆොන්ට් එකේ පාට වෙනස් වෙනවා. ඔකට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතර මේ තමයි හූව. තව තියෙනවා ෆෝකස් කියලා. කියන්නේ මේ විදිහට දෙන්න පුළුවන් මේ ෆෝකස් කියලා එක. ඒක අපි ඊළඟ සතියේ බලමු. ඉන්න ෆෝම් කරද්දී දැන්ට මේ හූව කියන එක කරලා බලන්න. ඔකට ඕන idea select කරනවා නම් idea select කරන්න පුළුවන්. මම හිතන idea select කරනවා නම් my idea නේ class select කරනවා my class idea එක තියෙන ඒවා ඕව කරාම වැඩ ගන්න ඕනේ. මම මේ තුනට my class කියන එක දීලා තියෙන එකින්ද ඕව කරාම background එක වෙනස් වෙනවා. එහෙම තමයි හෝ effect එක ගන්න. අපිට සාමාන්‍යයෙන් අපි කරමු මේ කර්සර් එකත් වෙනස් කරමු. දැන් මේ කර්සර් එක වෙනස් වෙන්නේ මේ වෙන පාටකට වෙන පාට නේ කර්සර් එක වෙනස් වෙනවා. අපි දාමු මේ අර අත වගේ කර්සර් එක මාරු වෙන්නේ. අන්න ඒක දාමු. එහෙනම් මම මේ my class හෝ එකටම එකක් දානවා. cursor point අයියා ස්ක්‍රීන් එක පේන්නේ දැන් පේනවා. ඔව් අයියා දැන් පේනවා. ඔව් අයියා. ගොඩක් කොච්චර ලාපෙන්නේ නැද්ද? අයියා දැන් ගොඩක් වෙලා ඉඳන් පෙවුන්නේ අයියා දැන් ආයෙත් පේන්නේ නැහැ. එකෙන්ට මරණම් පේනවා අයියා. මේවල මේකේ ප්‍රශ්නයක් නැහැ. සමහර ඩොලර් පේනවා අයියා. ගෲප් එකක් ඇති. ඒතොරත් පේන්නේ නැතු වෙනවා. දැන් මම මෙතන දුන්නා මේ කර්සර් එක සමානයි පොයින්ටර් කියලා. දැන් ඔකට පේනවා මවුස් එකේ යද්දි මේ අර අත වගේ එක එනවා. හරි පේනවද දන්නේ නැහැ. අපි බලමු මේ වගේ මොනවද තියෙන මේ මේකටත් එනවා. මොකද මම සිලෙක්ට් කරලා තියෙන්නේ ඔකට වැලු පේනවා මේ my class කියන එක මම මේ h1 tag එකටයි h5 tag එකටයි දීලා තියෙනවා. මේ දෙක අයින් කරන්න. මේක අයින් වුණා css
කර්සර්ස් කියලා මේකේ තියෙනවා කට්ටියට මේ පේනවා මේක මේ කර්සර්ස් එක කර්සර්ස් තියෙනවා මේ කට්ටියට පේනවා මේක ඕක කරද්දි කර්සර් එක default resize grab අත වගේ එක grabbing අර වන් උනා grab කරද්දි එන එක පොයින්ට් එක ගැන අත වගේ එක මේ තියෙන හලෝ මේ තියෙන එක එක ඒවා කටට වෙනවා මේ කර්සර් අපි දුන්නේ මොකද්ද කර්සර් පොයින්ට් කියන එක මේ තියෙන කර්සර් පොයින්ට් එකේ තියෙන කටේ මේ try කරලා බලන්න මේකේ තියෙනවා ඔන්න මේකේ link එක දාන්න ඔකට W3 school එකේ ඕන තරම් තියෙනවා මේ CSS අපි කතා කරපු ඔක්කොම තියෙනවා අයියා මේක වැඩ නැහැ කියන VS Code එක වැඩ කරන්නේ නැද්ද අයියා මමත් බැලුවා VS Code එක වැඩ කරන්නේ නැහැ මම දාපු link එක වලදී නෑ ඩවුන්ලෝඩ් කරාට මුකුත් වෙන්නේ ඉන්ස්ටෝල් කරාද ඔය කට්ටිය ඩවුන්ලෝඩ් කරලා අයියා privacy කියලා error එකක් එනවා ස්ක්‍රීන්ෂොට් එක දාන්න ගෲප් එකට ආයි හරි අපි මේ අද බලපු ඩිස්ප්ලේ කියන එකක් තියෙනවා මෙතන කො excuse me අයියා ඔව් අයියා අර කලින් එකට අයියා මේ requirements මොනවද එහෙම ලොකුට ඕනේ නෑ එහෙම සර්ච් කරලා නෑ ඕනෙක් වැඩ කරන්න ඕනේ hard space එක 5 MB මේ VS Code is lightweight recommended 1.6 gigahertz so faster processor 1 GB RAM එකක් තියෙනවා නේද අපි දැන් බලමු position කියලා එකක් තියෙනවා style එකක් position මම මෙතනින් ගන්න බලන්න position කියලා අපිට මේ property එකක් තියෙනවා ඒකේ මොකක්ද වෙන්නේ කියලා බලමු code එකට යනවා මම මේ div එක ගන්නවා මේ div එකේ මොකක්ද අපේ parent div කියන එක එනවා මම parent div එකට මෙහි position absolute spelling කර දුන්නා absolute you can දුන්නා ඔකට වෙනවා මේ ටෙක්ස්ට් එක ඇවිල්ලා තිනවා මේ උඩට මගේ ෆොන්ට් එක ඇවිල්ලා තිනවා මේ ෆොන්ට් එක නේ මගේ අර පල්ලෙහා තිබ්බ p text ටික මේ උඩට ඇවිල්ලා මේ මගේ අර div මොකක්ද අපේ මේ රතු පාට බ්ලොක්ස් ටික පල්ලෙහාට ගිහින් එතකොට මේ position එකෙන් කරන්නේ අපිට මේ div එක ඕනම තැනක පේන්නන් තියන්න ඕන අපිට use කරන්න වෙනවා මෙන්න මේ position කියන එක දැන් කොට වෙන position එක දීපු ගමන් මේ අනිත් element වලට යටින් වැටුණා මට ඕන මේක උඩ ඉඳලා pixel 100ක් පල්ලෙහාට ගන්න මම මේ top කියන property එකට value එක දෙනවා උඩට ගියා මම මේක උඩටම ගන්න ඕන මම මේකේ මේ top කියන එක බිංදුව කරනවා කොට වෙනවා මේ උඩටම ගියා parent div එක මේ මම මේකේ parent div එක අයින් කරනවා අර මේ මගේ p tag වල parent div අයින් කරේ මේ තුනට වැටලා තියෙන. ඒතර දැන් ඔකට මේ div එක ඕන තැනකට ගෙනියන්න ලේසි මේ
ඇබ්සලූට් කියන පොසිෂන් එක ඇබ්සලූට් කියන මේ නිරපේක්ෂ කියන්නේ වැලියු එක දුන්නාම එක කට්ටියට වම් පැත්තට කලින්ද දකුණු අත පැත්තට අයිනටම ගන්න ඕන නම් රයිට් කියලා බිංදුව කියලා දුන්නාම එතකොට තමයි ඒ පැත්තට ගියා නැත්තම් බොටම් කියලා දෙන්නත් පුළුවන් bottom bottom කිව්වම මේ div එකේ bottom එකට වැටුනේ right top right bottom මෙතන රින දුන්නොත් මොකද වෙන්නේ minus මෙතන දෙන්න පික්සල් 100ක් 100 පල්ලයට ආවා රින දුන්නොත් මොකද වෙන්නේ රින දුන්නොත් මොකද උනේ බිංදුවේ ඉඳලා රින 100 කියන උඩට එන මේ div එක උඩට ගිහින් තියෙන පික්සල් 100 මම තමයි රින 100යි කියලා දීපු හින්දා එතකොට මේක තමයි මේ අපේ පොසිෂන් එක පොසිෂන් එකට වැලියුස් තව තියෙනවා රිලටිව් කියලා තියෙනවා ඇබ්සලූට් කියලා තියෙනවා නැත්නම් ඉන්හෙරිට් කියලා තියෙනවා රිලටිව් කියන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ අපිට දැන් ඔකට වෙන මේ මොකද්ද මෙතන මම මේක බිංදුව දීලා මේ දෙක අයින් කරන්නම්. මේක උඩට ගියා. එනකොට මට ඕන නම් මේ div එකට සාපේක්ෂව මේ sorry පොඩි මේ div එකේ අයිනටම ගන්න. ඒ කියන්නේ මේ div එකේ මේ හරියට ගන්න නම් මට use කරන්නේ position කරන්න position relative කියන්නේ. මම මේකට දෙන්නම් මගේ මේ p tag එකේ div එකට class එකක් දෙන්නම්. කියලා කරනවා ඒකට දෙනවා මම පොසිෂන් එක ඒකට දෙන්නේ රිලටිව් ටොප් බිංදුව දුන්නොත් ඔය කට්ටිය උඩටම යනවා කොහොමත් අකට වෙන ද රිලටිව් දුන්න හින්දා මේ div එකට සාපේක්ෂව අයිනටම ඇවිල්ලා තියෙනවා මේ පොසිෂන් එක රිලටිව් දෙලා දෙන්නේ ඔය කට්ටියට මෙහෙම යූස් කරලා මේ top bottom left right කියන values වලින් මේ div එක මේ screen එකේ ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේ position කියන property එක use කරලා excuse me අයියාගේ මේ ෆොටෝ එකක් ගහලා ඉවයි. මෙයාගේ හරිලු advanced ගිහින් proceed එක මොකක් කරේද මේ මොකක් හරි වෙලා තියෙනවා advanced කියලා බටන් එක බලන්න ඒක යටියෙත් එහෙම නැත්නම් ඔයා නිකම්ම search කරන්න VS Code කියලා Google ගිහින් search කරන්න මෙන්න මේ site එකට යන්න ඕන මේ ටික කරන්න කරලා බලන්න මේ පොසිෂන් එක දීලා div එකක් එහෙට මෙහෙට ගෙනියලා බලන්න මොකද්ද excuse me අයියා
ඕකේ. අයියා ටෙලිග්‍රෑම් එකට ෆොටෝ එක ගහ දැම්මයි අර VS කෝඩ් එක. ඒක තමයි මම ඒවල කිව්වේ මේ ඇඩ්වාන්ස් කියන බටන් එක ක්ලික් කරලා ඇති ප්‍රොසීඩ් එනිවේ හරි මොකක් හරි ලින්ක් එක ඇති ඒක ගිහම ඇයි. එහෙම නැත්නම් මේ Google search කරලා බලන්න. Google search කරන VS Code කියලා. ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් බටන් එකේ ගිහම දෙන්නේ. නෑ අයියා මේ ඔන් කරද්දි වෙනවයි. මොකද? ඔන් කරද්දි වෙනවා අයියා. ඔන් කරද්දී කියන්නේ ඒ කියන්නේ අයියා ලින්ක් එක ඔබ දුවට පස්සේ තමයි එන්නේ. හරි මේකට මේ වෙන එක දාලා දෙන්නේ මම දැක්කේ ප්‍රොෆිට් එක වගේ. මේ ඉතින් ඔකට මේ මෙතන ඇති ඇඩ්වාන්ස්ඩ් කියලා බටන් එකක් මේ තියෙන්නේ. ඒක බලන්න ඒක ඔබලා ඇති තියෙන ප්‍රොසීඩ් එනිවේ මොකක් ප්‍රොසීඩ් කියලා මොකක් කරයක් තියෙනවා ලින්ක් එක ගිහම යනවා. විනාඩි දෙක තුනක් දෙන්න මේක කරන්න ඊට පස්සේ අපි බලමු මේ ඇනිමේෂන් කියන ප්‍රොපර්ටි එක යූස් කරලා මේ HTML එලිමන්ට් වලට ඇනිමේෂන් දාන්න කොහොමද කියලා. හරිනේ අපි ඊළඟ කැලේට යමු. කොහොමද දෙන්නේ? ඔක ගහලා යමු. කියලා බලන්න අද මේ මොකක්ද දාලා තියෙන්නේ? මුකුත් ආවේ නෑ. අපි ඊළඟ කැලේට යමු. මම දැනට මේ ක්ලාස් එක අයින් කරනවා වගේ මේකෙන් ලිව් එකෙන් මම පල්ලෙහාටම එනවා. නෑ පල්ලෙහාට my div කියන එකට යනවා. මෙතන my div කියන එක. දැන් බලමු අපි මේ ඇනිමේෂන් එකක් දාන්නේ කොහොමද කියලා පොඩි ඇනිමේෂන් එකක්. ඉස්සෙල්ලාම අපි එකක් කරලා බලමු. මම මේ දෙක කමෙන්ට් කරනවා. මම මේ my div කියන එකට දෙනවා මම ඇනිමේෂන් කියලා ප්‍රොපර්ටි එක කරලා මගේ මම හදන ඇනිමේෂන් එක නමක් දෙන්න. මම දෙන්න move කියලා කරලා අපිට මේකෙම දෙන්න මෙතනම දෙන්න පුළුවන් මේ ඩියුරේෂන් එක. ඒ කියන්නේ ඇනිමේෂන් එක කිව්වම මේක පටන් ගන්න ඉඳලා ඉවර වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මම දෙන්නම් තප්පර 5ක් විතර දිනනවා. ඒකලා යටින් annotation එකක් තියෙනවා key frames කියලා. ඒකලා මම අර මෙතන දීපු නම ගන්නවා. මොකද්ද move දීලා ඒකේ තියෙනවා values එකක් from වගේම තියෙනවා කියලා. මේකෙන් තමයි අපිට කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේක කරන්න. කියන්නේ CSS property එක value එක තමයි වෙනස් වෙන්නේ. කියන්නේ උදාහරණයක් විදියට මම දෙන්න left right වට වැටුණා right right බිඳුවට ඉඳලා right එකට යන්න මේක දුන්නට දැන් වැඩ කරන්නේ රිෆ්‍රෙෂ් කරාම රෙඩ් ඉඳලා yellow වෙනවා. මම දැනට මේ ටික කමෙන්ට් කරන්න.
ඉතින් මට දැන් ඇනිමේෂන් එකක් දීලා තියෙන්නේ මම ඒක උනට එක සැරේ රන් වෙන්නේ මට මේක ආයයි යන්න ඕනේ එහෙනම් මම මෙතනටම අපිට දෙන්න finite කියලා එතකොට ආයයි රීසෙට් වෙවි යනවා මේක මුළු ඇනිමේෂන් එකම වෙන්න විනාඩි 3ක් යනවා මේකට තව වැලියුස් දෙන්න අපි දැන් අර කලින් වැඩ කරන්නේ යන්නේ රයිට් කියන එක දැන් දිහා බලමු රයිට් අතන සින්ටැක්ස් එකක් තිබ්බා දැන් වැඩ කරේ නැත්තේ සින්ටැක්ස් එක රයිට් බිඳුවේ ඉඳලා රයිට් නෙමෙයි left බිඳුවේ ඉඳලා left වෙනවා මේ සින්ටැක්ස් එරර්ස් බලාගෙන මට කීප් සෑම වැදුනා මේ සෙමිකෝලන් දෙන්න කමන්නේ එකට වෙනවා මේ ඩියු එක බිඳුවේ ඉඳලා පික්සල් 100ක් එහාට ගිහින් පාටත් වෙනස් වෙලා මේ යනවා ඒත් එක්ක මම මෙතන ඉන්ෆයිනයිට් දීලා තියෙන හින්දා ඇනිමේෂන් එක ආයයි වෙනවා තව ඕන අපිට දෙන්න පුළුවන් අපි දෙමු නිකන් ඒක වෙනස් කරලා ci from to animation එක ඉවරෙද්දි width එක තියෙන්න ඕනේ මට 200 pixel Excuse me, Aya. okay hello Aya, ඔය වගේම අපිට පුළුවන් ද මේ cloud එකක් ඔය වගේ move කරන්න යන්න? cloud එකක් වගේ මේ පැත්තෙන් මේ පැත්තට යවන්නද මේ පැත්තෙන් මේ පැත්තට යවන්න නේද ඔක්කොම ඔව් අයියා. මෙතන දෙන්නම් මම කරේන මෙතන 900 නැතුව අපි දීලා බලමු view height එක නෙමෙයි view එතන අපි pixel ගන්න වැඩි කරගමු නේ මෙතන මේ වෙනස් කරන්න පුළුවන් පහක් වගේ දෙනවා වෙනවා ඉක්මනට වගේ යන්න ඕන විනාඩි දෙකකින් තප්පර දෙකකින් වැඩි ඉවර වෙනවා එතන බලමු 100 දීලා තියෙනවා වැඩ කරන්නේ 100 දුන්නාම පේනවනේ මොකද්ද එතකොට width එක 100ක් බිඳුවේ ඉඳලා 100ක් වෙන්න ඕන හින්දා මේක ආය යනවා අපි දීලා බලමු වලහකොලක් වගේ වෙන්න ඕන හින්දා අපි දීලා බලමු white ඉඳලා blue එහෙනම් දෙන්නේ බලමු වෙනම මේ සුදු පත් ඉඳලා ටික ටික පාට වෙනස් වෙවි යනවා height එක width එක එහෙම කටියට මේව මාරු කර බලන්න මේ මම කරේ මේ div එකට animation කියලා property එකක් දුන්නා ඒකල මගේ animation එකට නමක් දුන්නා move කියලා ඒකට දුන්නා මම වෙලාවක් තප්පර දෙකක් කියලා. ඔකට මෙතන දෙන්න පුළුවන්. නැත්නම් මෙතන දුන්නේ නැත්නම් දෙන්නත් යටින් දෙන්න පුළුවන් animation duration කියලා.
වෙනම දෙන්නත් පුළුවන් නැත්නම් එක ලයින් එකේම දෙන්නත් පුළුවන් ඒ වගේම මේ අයියා අපිට ඕකේ මේ තියෙන සමචතුරස්‍රයේ අයින් කරලා වලාකුළක් දාන්න බෑද? පුළුවන් ඔයාලට පුළුවන් ඉමේජ් එකක් ඕන යූස් කරන්න වලාකුළක ඉමේජ් එකක් කරන් දීලා ඒ ඉමේජ් එකට මේ CSS ටික දුන්නාම වැඩ කරන්න ඕනේ කරකවන්න පුළුවන් කරකවන්න බලමු මම try කළත් නෑ මේ CSS අපි බලමු rotate කරන්න CSS rotate transform කියන value එක අපිට use කරන්න පුළුවන්ලු මම ඒක අපිට HTML පාවිච්චි නැති නෙමෙයි යොදලා කරන්න ඉස්සලින් තියෙන මේ කියන බිඳුවේ ඉඳලා මම දෙන්නම් මෙතනට දෙහට මොකද දෙන්නේ බලමු ඔයාලට පේනවා මේ යන ගමන් කැරකෙනවා video එක පටන් ගද්දි බිඳුවයි ඉවරෙද්දි සම්පූර්ණ වටයක් කැරකිලා තියෙනවා rotate කරන්න පුළුවන් size වැඩි කරන්න පුළුවන් පාට වල වෙනස් කරන්න පුළුවන් size වැඩි කරන්න කිව්වා on back කරන්න පුළුවන් මේ CSS animate කියන මේකෙන් animation කියන property එකෙන් මේ keyframes වලින් දෙන්න පුළුවන් මේ වට වෙන්න ඕනේ ඒ වගේම මම හිතන්නේ percentage එකක් විදිහට දෙන්නත් පුළුවන් ඉන්න බලන්න මොකක්ද animation animation delay කියලා property එකක් තියෙනවා ඒකෙන් දෙන්න පුළුවන් මේ animation එක delay වෙලා කියන්නේ පටන් තප්පර දෙකකට පස්සේ පටන් ගන්න මේ වගේ දෙන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට මේ අපි දුන්නේ එක line එක දෙන්නත් පුළුවන් අපි බලමු keyframes නේ at keyframes මේක මෙහෙම තියලා මම තව animation එකක් හදන්නම් keyframes මේක දීලා මම තව div එකක් හදා ගන්නවා එකට මම අලුත් දෙයක් දෙන්න rainbow effect එකක් කියලා දෙමුකෝ class එක මම select කරනවා rainbow effect කියලා animation rainbow තප්පර 5ක් යනවා ආය යන්න ඕනේ ඉන්න infinite කියලා දුන්නා අපි දෙමු මෙතන top නෙවෙයි පාටල් හතරක් දීලා බලමු එතකොට background color background color එක හරිනම් අපි දැන්ට්‍රා මෙතන 400ට ඒක පහින් තියෙන එක නේද වාට පහක් දීලා බලමු හරියටම දෙන්න බලමු අපි රේන්බෝ ඉෆෙක්ට් එකකින්ද සෙට් කරලා බලමු රේන්බෝ කලර්ස් HTML කියලා සෙට් කරමු rainbow English rainbow color palette red hashtag වලින් දෙන්නම් පාට green orange
දැනට බලමු මේ පහදීලා පිට පස්සේ කියලා බලමු මේක පේන්නේ නැති වෙයි මේ width එකයි height එක නැතුව මම මේකෙන් copy and paste කරලා දාන්න. වැඩ කරනවද බලමු. අරක උඩින් යන ඉඳලා පේන්නේ එතන ඒක දෙන්නම මේක මේ පේනවා පාට වෙනස් වෙනවා. පීතා පාට දෙමු. කීයද පාට තියෙන්නේ? දෙදුනේ 7යිනේ. 170 බෙදු කීයද? 170 බෙදුනේ 7යි. 14ක් නේ අපි නම් දෙමු 17 දැනට එහෙම හරියට බලන්න තුන නිකන් දෙමුකෝ අතකට කියලා මෙතන අපි දෙමු පාට කියවලු හරිනේ 3යි 7යි අතුරු පාට දෙයක් කොරියස් කරවලු පිළිවෙල නෑ ඒක බලන්නේ violet දැන් මොකද වෙලා තියෙන්නේ බලමු පාට වෙනස් වෙනවා කට්ටියට පේනවා ඉතින් අර ඉන්වෝ ඉෆෙක්ට් එක හරියට වැඩ නැහැ මට මේ ප්‍රසන්ටේජ් එක හරියට නැති හින්දා ඒවා වෙනස් කරලා කට්ටිය බලන්න ඔහොම තමයි අපි CSS වලින් ඇනිමේෂන් කරන්නේ මෙතන මේ කට්ටිය මේ W3 ස්කූල් එකේ මම එක CSS වර්ග තියෙනවානේ මේ properties height වගේ වෙනස් කරලා ලස්සන විදිහට එක විදිහට ක්‍රියේටිව් විදිහට animations දාලා බලන්න මම ආයි කියන animations දාන්න විදිය ඔයා ඕන element එක select කරන්න class හරි id හරි element එක විදිහට හරි select කරලා ඒකට දෙන්න මේ animation කියන property එක දීලා ඔයාගේ animation එකට නමක් දෙන්න ඒකලා keyframes කියලා ගහලා ඒ name එක දීලා එකේ ඔයාලට පාවිච්චි කරන විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ from to කියලා. ඒ කියන්නේ පටන් ගන්න තැන ඉඳලා ඉවරෙද්දි වෙන්න ඕන දේ. ඒ වගේම නැත්නම් කටින් මේ මුළු from to කියන කැලි කැලි වලට කඩන්න පුළුවන් මේ percentage වලින්. ඒතර මේකේ මම මේ උඩ කියලා තියෙන්නේ පටන් ගද්දි background color එක white ඉවරෙද්දි light blue වෙන්න ඕනේ. මේ ඔක්කොම ඉවර පාට වෙනස් වෙන්න තප්පර 5ක් ගන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඒතකොට මේ ඩියුරේෂන් එක දෙද්දි මෙහෙම ඉන්ලයින් දෙන්න පුළුවන් නැත්නම් මේ මම දුන්නා වගේ මේ වෙනම animation dash duration කියලා දෙන්න පුළුවන්. එහෙම තමයි අපි CSS වලින් animation දාන්නේ. අද අපි බැලුවා layout div එකකින් layout හදන විදිහ බැලුවා. display property එක ගැන බැලුවා. position property එක ගැන බැලුවා. හුව ඉෆෙක්ට්ස් දාන විදිහ බැලුවා. ඒ වගේම අපි අන්තිමයට බැලුවා ඇනිමේෂන්ස් කරන විදිය ගැන. එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. ඊළඟ සතියේ අපි තව CSS HTML වලින් මුයි වෙබ්සයිට් එක මොකක් හරි එකක් හදලා අයියා ඊපස්සේ JavaScript වලට. ඕකේ. අයියා කෝඩ් එක එවන්න පුළුවන්ද අයියා? ඔය මම මේක මෙහෙම අපේ group එකට දාන්න. කෝඩ් එක Telegram group එකේ ඉන්න තියෙනවා. WhatsApp ඉන්නට WhatsApp එක අහගන්න මේ එහෙනම් join වෙනාට thank you. ඊළඟ සතියේ join වෙමු. මේ ටික කරලා බලන්න ඔය කටි VS Code දාගෙන බලන්න
මේ එක එකක් කරලා දීපුවා එක එකක් කරලා බලන්න විශේෂයෙන්ම මේ ඇනිමේෂන් එක කටට ආසයි දැන් බලන්න දැක්කම පේනවනේ එක එකක් කරන්න පුළුවන් කියලා. කට්ටිය කරලා බලන්න එහෙනම් ඊළඟ සතියේ හම්බ වෙමු.